හරි. අද අපි ඉගෙන ගන්න අලුත් කොටස තමයි EPF සහ ETF. EPF සහ ETF ගැලපීම. හරිද? මේකේ මේ EPF සහ ETF ගිණුම්ගත කරන්නේ කොහොමද කියලා. නැත්නම් accounting පැත්තෙන් ඉගෙන ගන්න කලින් මම පොඩ්ඩක් කියලා දෙන්නම් මොකක්ද මේක ප්‍රායෝගිකව වෙන්නේ කියලා. දැන් හරිද? දැන් රජයේ සේවකයෙක් ගත්තම ඔවුන්ට විශ්‍රාමයක්දී තියනවානේ නේද? රජයේ සේවකයෙක් විශ්‍රාමයක්දී එයාට පෙන්ෂන් එකක් හම්බ වෙනවා නේද? විශ්‍රාම වැටුපක් හම්බ වෙනවා. රජයේ සේවකයෙක් විශ්‍රාම වැටුප. සාමාන්‍යයෙන් අවුරුදු 55 විශ්‍රාම යනවා. ඒතකොට විශ්‍රාම වැටුපක් මාසපතා ලැබෙනවා. හැබැයි පෞද්ගලික ආයතනයක කවුරු හරි සේවය කරොත් එයාට මෙහෙම විශ්‍රාම වැටුපක් නැහැ. නේද? අවුරුදු ගාණක් සේවය කරත් විශ්‍රාම වැටුපක් නැහැ. එතකොට මේ EPF ඒ වගේම ETF කියලා දෙයක් හඳුලා තියෙන්නේ මේ පෞද්ගලික අංශීන සේවකයන්ගේ අර ආත්ම සුඛය ඒගොල්ලන්ගේ අනාගතයේ උදෙසා. හරිද? එතකොට මේක යන ක්‍රමයක් තියෙනවා. හරිද? දැන් විශ්‍රාම වැටුප දෙන්නේ රජයේ. හැබැයි පෞද්ගලික ආයතනයක සේවය කරන මේ සේවකයන්ට EPF එකක් ඒ වගේම ETF එක ලැබෙන ක්‍රමවේදයක් තියෙනවා. අද අපි ඉගෙන ගමු ඉස්සෙල්ලාම මේක ප්‍රායෝගික පැත්ත මොකක්ද කියලා. හරි ප්‍රායෝගික වෙන්නේ මොකක්ද? දැන් ඕගොල්ලෝ මෙතනින් ඉන්න හැමෝම දෙනා අනිවාර්යෙන් මේ හැමෝම මේ රජයේ සේවයට යන්නේ නැහනේ නේද? කවුරු හරි පෞද්ගලික අංශයේ බහුතරයක් යන්නේ ඒක. පෞද්ගලික අංශයේ සේවයට. එතකොට ඕගොල්ලෝ මොන තනතුරට ගියත් ඕගොල්ලෝ පෞද්ගලික අංශයේ මොන තනතුරකට ගියත් මේ EPF සහ ETF කියන දේට ඕගොල්ලන්ව අයත් වෙනවා. හරි. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. හරි. EPF සහ ETF එක ගන්න නම් හරිද? ඕගොල්ලෝ පෞද්ගලික ආයතනයක රැකියාවක නිරත වෙන්න ඕන. හරිද? මේ EPF එකයි නැත්නම් ETF එක පස්සේ කතා කරමු. EPF එක. EPF කියලා කියන්නේ Employee Provident Fund. Employee Provident Fund. EPF එක. හරිද? මේ කියන්නේ සේවක බාරකාර අරමුදල. සිංහලෙන් කියන්නේ ඒක. සේවක බාරකාර අරමුදල. හරිද? ඉතින් මෙන්න මේකෙන් කරන්නේ අපිටම ලංකාවේ නීති අනුව නම් පෞද්ගලික අංශයේ සේවකෙක් ගද්දී එයාගේ අවම මූලික වැටුප වෙන්න ඕන මුදලක් තියෙනවා. ඒ මුදල තමයි රුපියල් 13500. මේක නීතියක්. හරිද? මාසිකව එයාට ලැබෙන්න ඕන අවම මුදල රුපියල් 13500. අවම මුදල. හරි. ඒක පොඩ්ඩක් දැනගන්න තියාගන්න. අවම මුදලක් විතර නීතියක් තියෙනවා. මාසිකව මෙයාගේ මූලික වැටුප විතර. මං කියන්නේ මූලික වැටුප. මූලික වැටුපට පස්සේ එක දීමන එකතු වෙනවා. ප්‍රවාහන දීමන, ආහාර දීමන, ඊට පස්සේ අතිකාල දීමන. අපි කියන්නේ OT කරන ඕවර් ටයිම් කියලා. මේවත් එකතු වෙනවනේ. ඒව නෙමෙයි. මම කියන්නේ මූලික වැටුප. දැන් අපි ඉස්සරහම මේ රැකියාව වර්ග ඒගොල්ලෝ කියන ඔයාගේ මූලික වැටුප විදිහට මෙච්චරක් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට දීමනා විදිහට මෙන්න මේ කියන ඇඩ් වෙනවා. හරිද? අන්න ඒ කියනවා මූලික වැටුප ලංකාවේ නීතිය අනුව නම් රුපියල් 13500යි. හරිද? එතකොට මේ EPF එකක් හම්බෙන්නේ මෙහෙම. හරිද? අපි හිතමු ඔයා රැකියාව කරන ස්ථානයේ මාසික රුපියල් 20000ක් ලැබෙනවායි කියලා. ඒ කියන්නේ මූලික වැටුප විදියට 20000. හරිද? මේකට පස්සේ එකතු වෙනවා දීමන එකතු වෙනවා. මම කියන්නේ ඒක නෙමෙයි මූලික වැටුප. මූලික වැටුප විදියට 20000ක් ලැබෙනවා. එතකොට මේ EPF එකෙන් කරන්නේ ඔයාගේ පඩියෙන් 100%ට අඩු කරගන්නවා. 100ට අඩු කරගන්නවා. හරිද? ඔයාගේ පඩියේ 100ට. එහෙනම් ඔයා 20000ක මූලික වැටුපට ගියා නම් 100ට අඩු කරගෙන තමයි ඔයාට පඩිය හම්බෙන්නේ. හරිද? 100ට අඩු කරගෙන. ඉතින් මේ 100ට මොකද කරන්නේ? මේක කරන්නේ මේ සේවක බාරකාර අනුමුදල තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ. මේක තියෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ. ඔයාගේ ID නම්බරේ account එක පටන් ගන්නවා එහෙ. අන්න මේ කපනවරන මුදල් ඔයාගේ account එකට යනවා. ඒ විතරක් නෙමෙයි මේ 120 සේවකයාගෙන්නේ මේ 108 කොටස කපා ගන්න සේවකයාගේ මූලික වැටුපේ. ඒ වගේම තමයි
මෙන්න මේ 100ට මේ රුපියල් 20000න් 100ට 12ක් දෙන්න ඕන ආයතනය. අපි කියනවා කම්පැනි එක. ඒගොල්ලෝ ගානේ 100ට 12ක් දෙන්න ඕන කම්පැනි එකේ. ගිය අවුරුද්දේ නම් ආවා යෝජනාවක් මේක 100ට 15ක් කරන්න ඕනේ. හැබැයි යෝජනාව සම්මත වුණේ නැහැ. තාම යන ක්‍රමේ 100ට 12ක්. හරිද 100ට 12ක් කම්පැනි එක ගානේ දෙන්න ඕන. එතකොට කම්පැනි එකක් මොකද කරන්නේ? මේ රුපියල් 20000 මූලික වැටුපට අපි හිතමු මූලික වැටුප 20000. මේ රුපියල් 20000 මූලික වැටුපට 100ට 12ක් ඒගොල්ලෝ ගානේ දීලා අන්න ඔයාගේ account එකට යනවා. හරිද? ඉතින් මේ EPF ෆන්ඩ් එක හරිද? අන්තිමේ එකතු වෙලා දැන් මේක තියෙනවා ඔයාගේ account එක ඔයාගේ නමින් ඔයාගේ ID card එක නමින් account එක මහ බැංකුව ඕපන් වෙනවා. හරිද? මේ තියෙන සල්ලි එකතු වෙලා දැන් හිතන්නකො අවුරුදු 55ක් වෙනවා. ඔයා රැකියාවට යන්නේ අවුරුදු 20දී. හරිද? රැකියාවේ විශ්‍රාම යන්නේ ඔයා අවුරුදු 55ක. දැන් මේකෙදි දැන් හිතන්න පුළුවන් මේකෙදි එකම ආයතනයක ඉන්න ඕනේ නේ. ආයතන කිහිපයකින් කියත් ඒ විදිහට යනවා. තේරෙනවද? ඒ විදිහට යනවා. මේ විදිහට ඔයා අවුරුදු 20 ඉඳන් 55 වෙනකම්ම පෞද්ගලික ආයතන වැඩ කරා. ඉතින් හිතන්නකො මෙතනම තියෙනවා අවුරුදු 35. මේ අවුරුදු 35ක් තිස්සේ මේ විදිහට ඔයාලට EPF කැල්කියුලේට් කරලා යනවා මහ බැංකුවට. හරිද? ඉතින් මහ බැංකුවේ දැන් යද්දී මේ අඩු වුණු ගාණ සහ මේ අරගොල්ල දුන්න 112 විතරක් නෙමෙයි යන්නේ. මහ බැංකුව අපේ සල්ලි අරගෙන විවිධ තැන්වල ආයෝජනය කරනවා. උදාහරණයක් විදිහට භාණ්ඩාගාර බැඳුම් කර, භාණ්ඩාගාර බිල්පත්ත අපේ සල්ලි ආයෝජනය කරනවා. ඉතින් එතනින් ලැබෙන ප්‍රතිලාභයක් එක්කම තමයි අපිට හම්බෙන්නේ. ඇත්තම කිව්වොත් මෙන්න මේ සල්ලි ඒගොල්ලෝ තියාගෙන අපි ගන්න යන දවසට අන්තිමේදී පොලියත් එක්ක තමයි හිම්බෙන්නේ. හරිද? EPF එකේ. හරි. එතකොට මේක ගැහැණු කෙනෙක් නම් EPF එක ගැහැණු කෙනෙක් නම් වයස අවුරුදු 50 දී ලබා ගන්න පුළුවන්. ගැහැණු කෙනෙක්ට. පිරිමි කෙනෙක් නම් පිරිමි පුද්ගලෙක් නම් වයස අවුරුදු 55කදී ලබා ගන්න පුළුවන්. යම් කිසි අවස්ථාවක් තියෙනවා මේකෙන් මේක ඇබ්බැහියට තියලා මේකෙන් මොකක් හරි ණය මුදලක් ගන්න පුළුවන් අවස්ථා. ඒක ගැන අපි සාකච්ඡා කරන්නේ නැහැ. හැබැයි මේක මතක තියාගන්න. ගැහැණු කෙනෙක් නම් ආම වයස අවුරුදු 50 සම්පූර්ණ වෙලා තියෙන්න ඕන. පිරිමි කෙනෙක් නම් වයස අවුරුදු 55 සම්පූර්ණ වුණාට පස්සේ මෙන්න මහ බැංකුවට ගිහිල්ලා අදාළ ලීගියලි ඉදිරිපත් කරලා එයාගේ මුදල් ටික ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉතින් ලක්ෂ ගාණක් එනවා. බර ගාණක් එනවා. ඉතින් අවුරුදු ගන්නකොට 35ක් නැත්නම් 30ක් තිස්සේ එකතු වෙච්ච ගණන් පොලි වෙලා එන්නේ. හරිද? හැබැයි තව chance එකක් තියෙනවා කාන්තා පාර්ශවයකට. හරිද? කාන්තා පාර්ශවයකට තව chance එකක් තියෙනවා. අපි හිතමු මෙයා අවුරුදු 25න් විතර විවාහ වෙනවා. විවාහ වෙද්දී අපි හිතමු කොයි හරි ආයතනයක වැඩ කළා. එතකොටත් මෙයාගේ EPF එක විදිහට යම් කිසි මුදලක් ගිහින් නැතිනේ. මෙයා විවාහ වෙද්දී මෙයාට කියන්න පුළුවන් මම ආයෙ රැකියාවකට යන්නේ නැහැ කියලා. මෙයාගේ විවාහ ලියාපදිංචි සාහිත්‍යයේ ඉදිරිපත් කරලා ඒ දක්වා එකතු වෙනා තියෙන EPF දාන ගන්න පුළුවන්. තේරෙනවද? කාන්තාව විවාහ වුණාට පස්සේ එයාට ගන්න chance එකක් තියෙන ගොඩක් ඔය ඇඟලුම් ආයතනවල සේවය කරන ගොඩක් අය එහෙම තමයි කරන්නේ. හරිද? සාමාන්‍ය බැඳලා පස්සේ මැරි කරාට පස්සේ ස්වාමි පුරුෂයා කැමති නැහැනේ. 80ක් විතර තමන්ගේ විවිධ වැඩට යනවා. ඉන්න කියන ඒක මෙයා මොකද කරන්නේ? ගිහින් EPF එක ඉල්ල ගන්න. හරිද? මේ එතකොට පිරිමි කෙනෙක්ට නම් අවුරුදු 55ක් වෙනකන් ඉන්න ඕනේ. එයාට ඉතින් අර බදිනකන් එහෙම කතන්දර නැහැ. හරිද? අවුරුදු 55ක් වෙනකන් ඉන්න ඕන. දැනගන්න employee provident fund කියන්නේ නැත්තම් සේවක භාරකාර අරමුදල කියන්නේ ලංකාවේ තියෙන ලොකුම අරමුදල. සෑහෙන මුදල් ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම සෑහෙන මුදල් ප්‍රමාණයක් තියෙනවා අයිතිකාරයෝ නැති. දැන් ගොඩක් දේවල් තියෙනවා. හැමෝම මේකේ සල්ලි ගන්න යන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ පෞද්ගලික ආයතන වැඩ කරපායකින් ආන්න දැන් ඔයාගේ EPS එක ගිහින් ගන්න යන්නේ නැති කියලා. අපි ඕක මොකද්ද පොඩි ගාණක් නේ තියෙන. අන්න ඒ වගේ පොඩි ගණන් තියෙන ගොඩක් අය මේව ගන්න යන්නේ නැහැ. ඒ අස්තියාදුවක් වැඩියෙන් එක පැත්තකින්. හරිද? ඒ විදිහට අයිතිකාරයෝ නැති මුදලුත් තියෙනවා. අයිතිකාරයෝ ඉන්න මුදලුත් තියෙනවා. මේක පොඩි වෙච්ච බර ගාණක් ඉන්නවා. හරිද? මම මේ මහ බැංකුවේ සංඛ්‍යාගත වාර්තාවක් ගත්තා අද උදේ වෙද්දී. මේක ඇවිල්ලා 2019 වෙද්දී SS base එක අපේ සේවක භාරකාර අරමුදල තියෙනවා. මම ගාන ලියලා පෙන්නන්නම්. 2019 වෙද්දී මේක තියෙනවා රුපියල් මිලියන කියවන්න බා රුපියල් මිලියන මෙන්න මේ ගාණක් තියෙනවා. හරිද?
25,40,438ක් 2019 වෙද්දී 25,40,438ක් රුපියල් මිලියන 25,40,438ක් හිතන්න කොච්චරද මේ ලංකාවේ ලොකුම අරමුදල හරිද මේක අරගෙන අපිට තියෙන ණය ප්‍රමාණය ගෙවන්න පුළුවන් බර ප්‍රමාණය ලෝකෙට තියෙන ණය ප්‍රමාණය බර ප්‍රමාණයක් ගෙවන්න පුළුවන් ඇත්තම කතාව කිව්වොත් මේකට හැම රජයක්ම විඳින්න තමයි try කරන්නේ හරිද මේ සේවක බාරකාර අරමුදල විඳින්න try කරනවා මාරු විදියට ඒ සල්ලි දිනන මාරු විදියට හරිද අයිතිකාරෝ නැති සල්ලිත් තියෙනවා මේකට එක රජයක් විඳින්න ගියා ෂොට් එක දෙන්න ගියා සේවක බාරකාර අරමුදල තියෙන සල්ලි ටික අරගෙන ඒගොල්ලෝ try එකක් දුන්නා හැම මේ සේවකේ මේ පෞද්ගලික අංශයේ සේවකයන්ට විශ්‍රාම වැටුපක් දෙන්න. හරිද? ගේම දෙන්න ගියේ. හරිද 2000 මම ඒ රජයේ නම කියන්නේ ඔයගොල්ලෝ රජයේ නම ගාගන්නේ 2012 වගේ ගේම දෙන්න ගියේ. එතකොට මේ කටුනායක ආයෝජන කලාපේ ලොකු කලබලයක් ඇති වුණා. ඒකෙන් එක කොල්ලෙක් මැරුණා. හරිද? වෙඩි පහරකට මොන හරි වෙලා එක කොල්ලෙක් ජීවිතක්ෂයටපත් වුණා. ගොඩක් අය කියන්නේ ඒ කොල්ලාගේ ජීවිතේකින්ද තමයි අදට මේ EPF ෆන්ඩ් එක ඉදිරියලා තියෙන්නේ කියලා. හරිද මෙන්න මේ මුදල තියෙනවා බර ගාණක් තියෙනවා EPF එකේ මේක ඕගොල්ලෝ රැකියාවට ගියාට පස්සේ හරිද සාමාන්‍යයෙන් ගිය පළවෙනි මාසෙ ඉඳලා මේක ගන්නවා මතක තියාගන්න මූලික වැටුප අර OT එකතු වෙලා allowances නැත්නම් දීමනා එකතු වෙලා ඉන්න වැටුපර නෙමෙයි ඒගොල්ලෝ ගිය ගාම කියනවා ආගේ මූලික වැටුප මෙච්චරයි මේකට වාට දීමනා එකතු වෙන අන්තිමේදී මෙච්චරක් හම්බෙනවා මූලික වැටුප කියන එක තමයි මේක හම්බෙන්නේ හරිද මේ එතකොට employee provident fund එක හරි ඊට පස්සේ EPF එක හරියනේ අපි කතා කරමු ETF එක. Employee Trust Fund. Employee Trust Fund එක. හරිද? මේක ඇවිල්ලා මේක සිංහලෙන් කියන්නේ අපි සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල. ඕනෑ ඉන්නවන සටහන් කරගන්න. සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල. හරිද? දැන් EPF එකේ නම් සේවකයෙක්ගෙන් ගාණක් අය කරගත්තනේ. ETF එකෙන් නෙමෙයි. ETF එකෙන් එහෙම නැහැ. සේවකයෙක්ගෙන් අය කරගන්නේ නැහැ. අර අපේ කම්පැනි එකෙන් ගන්න. කම්පැනි එකෙන් අපේ මූලික වැටුප මත 100ට 3ක් වෙනවා. හරිද? එතකොට EPF එක provident fund එක තියෙන්නේ මහ බැංකුව යටතේ. එතකොට මේ trust fund එක තියෙන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ. මුදල් අමාත්‍යාංශය. දැන් ඉන්න මුදල් අමාත්‍යාංශයේ ලොක්කා කවුද? බැසිල් රාජපක්ෂ. මේගොල්ලන්ට තමයි මේක තියෙන්නේ. හරිද? 100ට 3ක් මූලික වැටුප 100ට 3ක් යනවා මේ අර විදියට මේ ෆන්ඩ් එක. මේකත් අර ID කාඩ් එකක් විදියට යන්නේ. හරිද? එතකොට මේක තියෙන විශේෂත්වය තමයි මේක අපිට ඕන වෙලාවක ගන්න පුළුවන්. ETF එක ඕන වෙලාවක ගන්න පුළුවන්. ගොඩක් අය අර 55ට කලින් ගන්නවා ETF එක. හැබැයි ඕන්ලා ගන්න පුළුවන් එක දෙයක් තියෙනවා. අවුරුදු 5කට එක සැරේ ගන්න පුළුවන්. අවුරුදු 5කට සැරයක් විතරයි ගන්නවා. ඒ කියන්නේ අවුරුදු 5ක් ඇතුළත මේකෙන් ගන්න පුළුවන් එක වතාවක් විතරයි. තියෙන එකතු වෙනා තියෙන මුදල් ප්‍රමාණය අනුව එක වතාවක් විතරයි මේකෙදි ගන්න පුළුවන්. එතකොට මේකෙදි වයස් සීමාවක් නැහැ. හරිද? මෙන්න මේ වයසෙන් ගන්න ඕන මෙහෙම කියලා ඕනම අවස්ථාවක ගන්න පුළුවන්. මේ ඒ වගේම තමයි මේකට අවුරුදු 5ක්දී එක වතාවයි ගන්න පුළුවන්. හරිද? මේක එතකොට ETF එක. දැන් හිතන්නකො ඔයා රුපියල් 20000ක පඩියක් ගන්න කෙනෙක් නම් මාසයකට සැරයක් යන ගාන. හරිද? මං කියන්නේ EPF ETF ඇතුළේ 20000ක මූලික වැටුපට. හරිද? අර ඔයාගෙන් අඩු කරගන්නවා 100ට 8ක්. 100ට 8ක් කියන්නේ කීයද? 100ට 8ක් කියලා කියන්නේ 1600ක් ඔයාගෙන් අඩු කරගන්න ගාන. හරිද? ඊට පස්සේ 100ට 12ක් ආයතනයේ විසින් දෙනවා. 100ට 12ක් ආයතනයේ විසින්. 20000ට 100ට 12ක් කියලා කියන්නේ 2400ක්. ආයතනයේ දෙනවා 2400ක්. ඊට අමතරව ආයතනයේ මේ මූලික වැටුප මත 100ට 3ක් ETF එකට දෙනවා. 100ට 3ක් කියලා කියන්නේ 600ක්. හරි. දැන් බලන්න ඔක්කොම කීයක් යනවාද කියලා. 4600ක් යනවා. ඔයාගේ නමින් account එකකට. හරිද? මේ වගේ බලන්න 4600ව අවුරුද්දකට කීයක් යනවාද කියලා. ඒ වගේ බලන්න ඒ එකතු වෙලා එන ගානේ අඩුම තරමේ ඔයා අවුරුදු 20ක් වැඩ කරොත්
ෆන්ඩ් එකට කීයක් යනවාද කියලා බලන්න. හරි. ලොකු මුදල් ප්‍රමාණයක් එකතු වෙනවා. හරි. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම වැඩි දෙනා පෞද්ගලික අංශ සේවයට යන්නේ නේද? නේද? ගොඩක් යන්නේ ඒක. නේද? රජයකට රින් ගන්න අමාරුයි. ඉතින් මේ මුදල් ඕගොල්ලෝ කවදා හරි ගනි එකපාර. හරි. මුදල් එකපාර ගන්න ඕන. හරි. එකපාර අරගෙන කරන්න ඕන දේ තමයි ඕගොල්ලෝ මොකක් හරි මේකෙන් මුදල් ආයෝජනය කරනවා. ආයෝජනය කියන ගොඩක් දුරට තියෙනවා. ස්ථාවර තැන්පතු තැන්පත් මේ දාන්න තියෙනවා. දාලා මාසයකට සැරයක් ඕගොල්ලන් මැචියුරිටි එකේ මේකෙන් මාසයකට සැරයක් පොලිය ගන්න පුළුවන් විදිහට හදන්න පුළුවන්. ඒ වගේ දෙයක් ඕගොල්ලෝ වයසට ගියාට පස්සේ. දැන් ඒතකොට ඕගොල්ලෝ වයසට යද්දි මම ජීවිතුන් අතර නැතුව ඇති. හරිද? මතක් කරලා ඒ දේ කරා. හරිද? නැත්තම් මේක අරගෙන එකපාර මොනවා කරන්නේ පාටි දානවා අරවා කරන්නේ. එහෙම නෙමෙයි. ඉස්සර තමන්ගේ ජීවිතේ තමන්ට ඉස්සර වයසට ගියාට පස්සේ ආදායම් මාර්ගයක් නැහැ ස්ථිර නේද? අර විදිහට එන එකක් හදාගෙන ඉන්නේ. හරි. අන්න ඒ දේ තමයි මට මේ EPS එක සහ ETF එක සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. හරි. හරි. මතක තියාගන්න මේ මූලික වැටුප තේන මෙතනදී මූලික වැටුප කියලා කියන්නේ ගද්දෙම කියන මූලික වැටුප. දැන් මම ආයතනයක වැඩ කරා. මට ඒගොල්ලෝ දැන් මට එතනදී බේසික් කියන්නේ 25000ක් තමයි මම ට්‍රේනින් එකේ පාඩියේ. 25000. හැබැයි ඒගොල්ලෝ හඳුන්වලා කියලා තිබ්බා. මගේ මූලික වැටුප 14000යි. මූලික වැටුප 14000යි. ඊට පස්සේ ප්‍රවාහන දීමනාවලට 6000යි. ආහාර දීමනාවලට 5000යි. අන්න ඒව තමයි 25000 හදලා තියෙන්නේ. හරිද? දැන් ගොඩක් කම්පැනි try කරන්නේ හරිද? දැන් හිතන්නකො කම්පැනි එකක රුපියල් දැන් හැමතිස්සෙම මේගොල්ලෝ try කරගන්න මේ මූලික වැටුප කියන එක 14000ක් 15ක් හදලා තියාගන්න. ඇයි? ඒගොල්ලෝ ගානේ මේ යන 112 ප්‍රමාණයයි මේ දෙන 103 ප්‍රමාණය ඒගොල්ලෝ try කරන අඩු කරගන්න. හරිද? එතකොට කම්පැනිස් හරි කපට විදියක් කරනවා. මේ විදිහට මූලික වැටුප අඩුවෙන් කියලා පෙන්නනවා. බැටට යද්දි කියනවා ඔයාට මේ දීමනායක ගත්තොත් ඔයාට මෙච්චර ගාණක් ගන්නවා. ඒ කියන්නේ මූලික වැටුපට වඩා දීමනා ගාණ වැඩිපුර දාලා දෙනවා. මූලික වැටුප එච්චර. තේරුණා? අන්න ඒ විදිහට කරන හැබැයි ලංකාවේ නීති අනුව නම් හරි විදිහට ගත්තොත් මේ මූලික වැටුපට වඩා දීමනා ප්‍රමාණය වැඩි වෙන්න බෑ. හැබැයි කරන්නේ ඒ විදිහට. මූලික වැටුප මේ විදිහයි කියලා පෙන්නන අන්තිමට දීමනා කියලා එකතු කරලා පඩිය හදලා දෙනවා. මතක තියාගන්න OT බලන්න බෑ. OT යතුණු ගාන මේකට ගන්නෙ නෑ. අර මූලික වැටුප තමයි ගන්න. හරි. අන්න ওই දේ තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ මේ EPF සහ ETF සම්බන්ධයෙන්. තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඒ දේවල් පස්සේ ඉගෙන ගන්න පුළුවන්. කොහොමද ඩීල් කරන්නේ එහෙමයි කියලා. ඒක රැකියාවට ගියාන් පස්සේ ඉගෙන ගන්න පුළුවන්. නැත්නම් YouTube එකේ එක එක විස්තර දාලා තියෙනවා. නැත්නම් ඔයගොල්ලන්ගේ කවුරුහරි දෙමව්පිය පෞද්ගලික අංශය වැඩ කරනවා නම් මේ ඒගොල්ලන්ට මේක ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා අනිවාර්යයෙන්. හරි. ඒ ටික තමයි ඒතකොට කියන්න තියෙන්නේ.